You are watching Educational Broadcasting Channel. මොන් ජාමිතිය පාඩම් මාලාවේ අපි අද දවසේ තවත් කොටසක් අරගෙන ඔබ අතරට එනවා. අපි මේ වෙනකොට ජාමිතිය පාඩම් මාලාව යටතේ කොටස් 5ක් සාකච්ඡා කරලා තියෙනවා. ඔබට මතක ඇති අපි අවසාන සාකච්ඡා කළේ කෝණ මැනීම සම්බන්ධයෙන්. කෝණ මනින්නේ මොන ආකාරයෙන්ද? කෝණ මනින්න අපි භාවිත කරන ඒකක මොනවද කියන දේ අපි පහුගිය පාඩමේදී සාකච්ඡාවට පදු කළා. අපි ඉතින් එහාට ගිහිල්ලා අද දවසේ තවදුරටත් කෝණ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම කෝණ වර්ගීකරණය. අපි අද මාතෘකාව විදිහට අරගන්නේ කෝණ වර්ගීකරණය. හොඳයි. කෝණ වර්ගීකරණය කිව්වහම මොකක්ද මේ කෝණ වර්ගීකරණය කියන්නේ? වර්ගීකරණය කියන එකේ සාමාන්‍යයෙන් අදහස වෙන්නේ කොටස් කිරීම. කොටස් කරලා නැත්නම් කොටස් වලට වෙන් කරලා අධ්‍යයනය කිරීම. අපි කොහොමද කෝණ කොටස් කරන්නේ? මොන පදනමින්ද අපි කෝණ කොටස් කරන්නේ? කෝණ වර්ගීකරණය කරන්නේ? බලමු. අපි ඉගෙන ගත්තා කෝණ මැනීම සඳහා අපි ඒකකයක් භාවිත කරනවා. මොකද ඒකකේ අංශක. තවත් ඒකක තියෙනවා. නමුත් අපි කලා සහ විකලා කියන ඒකක අමතක කරලා මෙතෙන් පටන් අංශක කියන ඒකකය භාවිත කරනවා. ඒ අනුව කෝණ මනින්න අපි භාවිත කරනවා අංශක කියන ඒකකය. ඒ අනුව අපි අංශක වලින් කෝණ මනිනවා. එතකොට එහෙම මනිද්දී අපි සාමාන්‍යයෙන් කෝණ ගත්තාම කෝණ විශාල කෝණ තියෙනවා. කුඩා කෝණ තියෙනවා. ඉතා කුඩා කෝණ තියෙනවා. අපි කවුරුත් දන්න ඍජු කෝණ තියෙනවා. ඔය බිත්ති මුළු වල එහෙම තියෙන එක විශේෂ කෝණයක් ඍජු කෝණය. ඒ වගේ කෝණ තියෙනවා. ඒ වගේම අර්ධ වෘත්ත නැත්තම් වටයකින් භාගයක් දක්වන කෝණ තියෙනවා. සම්පූර්ණ වටයක් අපිට කෝණයක් විදිහට ගන්න පුළුවන්. ඒ ආකාරයේ කෝණ කිහිපයක් තියෙනවා. කෝණ වර්ග කිහිපයක් තියෙනවා. මෙන්න මේ ආකාරය. එකක් තමයි සුළු කෝණ. තව එකක් ඍජු කෝණ. ඊට තුන්වෙනි එක මහා කෝණ. ඊට හතරවෙනි එක ගත්තොත් එහෙම අපි දෙන්න කියනවා සරල කෝණ කියලා. හතරවෙනි එක සරල කෝණ. ඊළඟට පස්වෙනි කෝණය ගත්තොත් එහෙම අපි උඩ කියනවා පරාවර්තන කෝණ. සුළු කෝණ, ඍජු කෝණ, ඊළඟට මහා කෝණ, සරල කෝණ සහ පරාවර්තන කෝණ. මම මෙතනදී ඍජු කෝණය කියන එක මම පොඩක් අරගන්නවා. ඍජු කෝණය කියන එක අපි කවුරුත් දන්නවනේ. මෙන්න මේ ඇටවුම දිහා බලුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ ඇටවුම මගින් මම ඔබට මේ කෝණ එකින් එක ඉදිරිපත් කරන්න. ඔබට පේනවා මෙන්න මේ නිල් පාට. නැත්නම් අපි කරමු කොළ පාට පසුබිම. මෙන්න මේ කොළ පාට පසුබිම දිහා බලුවොත් එහෙම ඔබට මෙතනින් කෝණයක් පේනවා. පේනව නේද? මෙන්න මේ කෝණය ඔබට හුරු පුරුදු කෝණයක් මේක. මෙන්න මේ කෝණයට කියනවා ඍජු කෝණයක් කියලා. අපි අර කෝණ මනෙද්දී වටයක් හතරට බෙදලා ගත්තේ. ඒකකයක් විදියට. මතකයි නේද? ඍජු කෝණය. ඍජු කෝණය කියන එක ඔබට හුරු පුරුදුයි. මොකද සාමාන්‍යයෙන් බිත්ති එක මුල්ලට ගියාම ඔබට දකින්න පුළුවන් මෙන්න මේ කෝණය. සිරස සහ තිරස අතර තියෙන කෝණය. අපි ලයිට් කණුවක් හිටවන්නේ කොහොමද? පොළවට ලම්බ කෝණ නැත්නම් පොළවට අංශක අණුවක් සාධන ආකාරයට. ලයිට් කණුව සහ පොළව අතර කෝණය මෙන්න මේ වගේ කෝණයක්.
ඊළඟට පොළව සහ බිත්ති අතර කෝණය මේ වගේ කෝණයක්. මේ කෝණය කුඩා වුණොත් මෙන්න මේ කෝණය කුඩා වුණොත් එහෙම. දැන් බලන්න. දැන් හිතේ තියෙන කෝණය මොකද්ද? දැන් ඍජු කෝණයට આવත් මෙතන අංශක 90යි. ඊට වඩා අඩු වුණොත් එහෙම මේ හැදෙන කෝණය මොකද්ද? මෙන්න මේ කෝණයට කියනවා සුළු කෝණය කියලා. සුළු කෝණය නෝ මුලට ආවා. මෙන්න සුළු කෝණය. සුළු කෝණය මෙන්න ඊට පස්සේ ඔන්න ඍජු කෝණයට ආවා. දැන් ඍජු කෝණයට වඩා පොඩ්ඩක් වැඩි වුණා. ටිකක් එහාට ගියාම. මෙන්න මේ සෑදෙන කෝණයට අපි කියනවා මහා කෝණයක් කියලා. ඒක මහා කෝණය අපිට විවිධාකාරයෙන් මෙන්න මේ ප්‍රමාණයට ගිහිල්ලා අවසානයේ මෙන්න මෙතෙන්ට එනකම්ම ගන්න පුළුවන් මහා කෝණය. දැන් මේ විදිහට සරල රේඛිය උනාට පස්සේ දැන් බලන්න මෙතන කෝණේ වෘත්ත භාගයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ බාහුව දෙක දැන් මේ පේනවනේ බාහුව දෙක. කොළ පාට කෝණයේ ඔබට පේනවා බාහුව දෙකක්. ඒ බාහුව දෙක මෙතනට ආවට පස්සේ බාහුව දෙකක්ද දැන් තියෙන්නේ. පැහැදිලිවම බාහුව දෙකක් කියලා පේන නිකන් සරල රේඛාවක් වගේ නේ. නමුත් බාහුව දෙක මෙතන තියෙනවා. නේ? එහාට ගියොත් එහෙම ආය මතුවෙනවා. මෙන්න මේ අවස්ථාව විශේෂ අවස්ථාවක්. මෙන්න මේකට කියනවා සරල කෝණය කියලා. මොකද මෙතන බාහුව දෙක සරල රේඛාවක් බවට පත්වන නිසා. අපි මේකට කියනවා සරල කෝණය කියලා. මේක තවදුරටත් විශාල කරන්න පුළුවන් අපිට මෙන්න මේ ආකාරයට. එහෙම ගියාම මේක එක මේකේ බාහුව දෙක තියෙන්නේ අර අපි ඉගෙන ගන්නවා විද්‍යාවේ ආලෝකයට පරාවර්තනය කියලා. ආලෝක පරාවර්තනය කියලා. එතකොට පරාවර්තනය වෙන කිරණ දෙකක් වගේ මේ තියෙන්නේ. කිරණයක් ඇවිල්ලා පුෂ්ඨය හැපිලා පරාවර්තනය වෙලා ගිහිල්ලා වගේ තමයි මේක පේන්නේ. ඒ නිසා මේ ආකාරයේ කොන වලට කියනවා පරාවර්තන කෝණ කියලා. පැහැදිලිද? හොඳයි. වෙන බලමු තවදුරටත්. සුළු කෝණයක් කියලා කිව්වහම අපර පැහැදිලි අංශක 90ට අඩුයි. මේක මම ලියන මෙන්න මෙහෙම. සුළු කෝණයක් වුණාම ඒක විශාලත්ව වෙනවා අංශක 1 ඉඳලා අංශක 89 දක්වා. 1 සිට 89 දක්වා. මේක කලා වලින් ගත්තොත් අපිට තව මේක 89යි කලා 59යි එහෙම ගන්න පුළුවන්. නමුත් අපි මම කිව්වනේ කලා අපි පොඩ්ඩක් අමතක කරනවා කියලා. අපි කලා අමතක කරලා අංශක වලින් යන්නේ අංශ වලින් ගත්තොත් එහෙම 1 සිට 89 දක්වා. අංශක 1 සිට අංශක 89 දක්වා සියලුම කෝණ වලට අපි කියනවා මොනවද? සුළු කෝණ කියලා. ඊට පස්සේ ඍජු කෝණ වලට ගියොත් එහෙම ඍජු කෝණ වලදී එකම එක කෝණේ හම්බ වෙන්නේ. එකම එක අගයයි තියෙන්නේ. අගයන් ගොඩක් එන්නේ බෑ ඍජු කෝණ වලට එකම එක අගයයි එන්නේ. ඒ තමයි අංශක 90. ඊට පස්සේ මහා කෝණ වලට ගියාම මහා කෝණ එනවා අංශක 91 සිට අංශක 91 සිට අංශක 179 දක්වා. අංශක 91ත් අංශක 179ත් අතර කෝණ සියලුම කෝණ මේ අගයන් ගන්න සියලුම කෝණ වලට අපි කියනවා මොන කෝණද? මහා කෝණ කියලා. ඊළඟට සරල කෝණ ගත්තොත් එහෙනම් සරල කෝණ තියෙන එකම එක අගයයි. ඒ තමයි අංශක 180. සරල කෝණ තියෙන එකම එක අගයයි අංශක 180යි. ඊට පස්සේ අංශක 181 සිට 359 දක්වා සියලුම කෝණ වලට අපි කියනවා පරාවර්තන කෝණය කියලා. අංශක 360 වුණොත් නැවත මුලට අවිල්ලා වටයක් ගෙහිලා නැවත සුළු කෝණයක් බවට පත් වෙනවා. ඒක 181 සිට 359 දක්වා සියලුම කෝණ අපි ගන්නවා පරාවර්තන කෝණ විදියට. මේ සාමාන්‍යයෙන් ගණිතයේදී විශේෂයෙන්ම ජ්‍යාමිතීය ගැටලු වලදී මේ පරාවර්තන කෝණ වල අගයන් මයින් අපිට එනවා බොහොම අඩුයි. නැතුවා නෙවෙයි. එන අවස්ථා ඊටාම අල්පයි. ඊටාම අඩු සම්භාවිතාව තමයි තියෙන්නේ පරාවර්තන කෝණ සම්බන්ධයෙන් ගණනය කිරීම කරන්න. නමුත් එන්න බැරි කමක් නැහැ. එහෙම ආපු අවස්ථා තියෙනවා. ඒක හැටිලා එහෙම අවිලා තියෙනවා. හොඳයි. මේ කෝණ වර්ගීකරණය තුළ දැන් අපිට මේ අගයන් සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි මේ හැඩයත් එක්කලා අපි කෝණ කිහිපයක් ඇඳලා බලමු. කෝණ වර්ගීකරණය අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ වර්ගීකරණයට අයත් වන පරාසය ඉගෙන ගත්තා. ඊළඟට අපි
මේ කෝණ වර්ගීකරණයත් එක්කලා අපි කෝණ ඇඳලා බලමු. සුළු කෝණයෙන් ගත්තොත් එහෙම අපි සුළු කෝණය කියලා කිව්වේ සාමාන්‍ය අංශක 1 සිට අංශක 89 දක්වා තියෙන සියලුම කෝණ සුළු කෝණ. සුළු කෝණයක් ඇඳුත් එහෙම අපිට අංශක 90ට වඩා අඩුවෙන් අඳින්න වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ ආකාරයේ කෝණ සියලුම කෝණ මෙන්න මේ ආකාරයේ සුළු කෝණ. මේ සුළු කෝණය. කවන්නේ බලන සුළු කෝණය. මේක සුළු කෝණය. දැන් මේ වගේ ගත්තොත් එහෙම සුළු කෝණය. මෙහෙම ඇන්දොත් මේ සියලුම කෝණ සුළු කෝණ. පැහැදිලි නේද? මේ හැඩයේ සියලුම කෝණ වලට අපි සාමාන්‍යයෙන් කියනවා සුළු කෝණ කියලා. අපි ගත්තොත් ඍජු කෝණ වලට. ඍජු කෝණ වලට ප්‍රමාණය හැම හැමෙට නමුත් අපි ගත්තොත් එහෙම කෝණයේ විශාලත්වය දෙසෙම එක මගියක් තමයි වෙන්නේ අංශක 90ක්. ඍජු කෝණය කියලා කියන්නේ තනිකර කෙලින් එන්න ඕනේ. සිරස් රේඛාවක් සහ තිරස් රේඛාවක් අතර තියෙන කෝණය. තිරස් වෙන්න අවශ්‍යත් නැහැ. තමයි අවස්ථාවල එහෙම නොවන අවස්ථා තියෙනවා. අපි සාමාන්‍ය ඍජු කෝණයක් වෙන්නත් පුතේ මෙතන විස්තරත්වය අංශක 90කට දාන්නේ නැහැ. ඒත් එක්කම අපි සාමාන්‍යයෙන් කෝණයකට දානකොට දානවා මෙන්න මේ වගේ. කෝණයක් වෙනකොට මෙන්න මේ ආකාරයට. හොත් විශේෂයෙන්ම ඍජු කෝණයේ විශේෂත්වයක් තියෙනවා. ඍජු කෝණය අපි පෙන්වු කරන මෙන්න මේ ආකාරයට. මෙතනින් අපි සම්පූර්ණචතුරස්‍රාකාර හැඩයට තමයි මෙතන හැඩය අරන් පෙන්වන්නේ. පැහැදිලි නේද? ඔබ දැකලා තියෙන ඕන තරම් මෙන්න මේ ආකාරයට තමයි ඍජු කෝණයක් අපි පෙන්වු කරන්නේ. ඍජු කෝණයක සාමාන්‍යයෙන් අපි අගය ලියන්නේ නැහැ. අංශක 90යි කියන එක අපි ඉලක්ක මේ සංඛ්‍යා වලින් සඳහන් කරන්නේ නැහැ. මෙන්න මේ අතර ගන්නත් පුළුවන්. මෙහෙම આવොත් මෙන්න මේ වගේ හැඩයක් එනවා. ඍජු කෝණය. තා කොහොමද? මෙහෙම ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම එන අවස්ථා තියෙනවා. මේකත් ඍජු කෝණයක්. ඔන්න ඔය ආකාරය තමයි ඍජු කෝණ සාමාන්‍ය ඍජු කෝණක හැදෙන්නේ ඔන්න ඔය ආකාරයට. අපි ළඟම මහා කෝණයක්. මහා කෝණයක් ගත්තොත් එහෙම මහා කෝණය ඍජු කෝණයට වඩා විශාල වෙනවා. අපි සාමාන්‍ය ඍජු කෝණය කියන එක අපිට දැන් ඔලුවට තියෙනවා තනිකර සිරස සහ තිරස අතර තියෙන කෝණය. මෙන්න මේ කෝණය. මේට වඩා විශාල වෙන්නට ඕන අනිවාර්යයෙන්. කියන්නේ මේට වඩා විශාල වෙන්න ඕන. මෙන්න මේ ආකාරය. මහා කෝණය. ළඟට මෙන්න මේ ආකාරයෙන් ගත්තොත් මහා කෝණය. ළඟට මෙන්න මෙහෙම ගත්තොත් ඒකත් මහා කෝණය. පැහැදිලි නේද? මේ තමයි සාමාන්‍ය මහා කෝණයක හැඩය. මහා කෝණයක හැඩය වෙන්නේ මෙන්න මේ ආකාරයේ හැඩයක්. ඊළඟ අවස්ථාව තමයි අපි සාමාන්‍යයෙන් ගන්න මොකද ඊග අවස්ථාව? සරල කෝණය. සරල කෝණය කියද්දී පුතේ අපිට මේක මේ එකම රේඛාව තමයි තියෙන්නේ. එකම රේඛාවේ තියෙන්නේ මේක දැන් බාහුව දෙක අපි ගමු මෙතන A කියලා මෙන්න AB රේඛාව. මෙන්න AC රේඛාව. තාප පැහැදිලි මෙන්න මෙහෙම ගමු. AB රේඛාව සහ AC රේඛාව මෙතකොට BAC කෝණය. BAC කෝණය මහා කෝණයක් වෙනකොට මෙන්න මේ රේඛාව මේ කෙලින්ම පිහිටනවා. ඒ කියන්නේ BA සරල රේඛාවම වෙනවා මේක. AC BA එකම රේඛාව බවට පත් වෙනවා. ඒ කියන්නේ සරල රේඛී වෙනවා. නැත්නම් BAC කියන ලක්ෂ්‍ය තුන එකම රේඛාවක් මත පිහිටනවා. ඒ නිසා මේකට කියනවා සරල කෝණයක් කියලා.
මෙන්න මෙතන අපි පෙන්වු කරන සරල කෝණය. මේකේ අගේ අංශක 180 අපි සාමාන්‍යයෙන් 180 කියන එක මෙතන පෙන්වු කරන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට අඩකවයකින් නැත්නම් අර්ධ වෘත්තයකින් අපි ඒකේ සංකේතය ඉදිරිපත් කරනවා. මේ තමයි සරල කෝණය. සරල කෝණය මෙහෙම දෙන්න පුළුවන්. මේ ආකාරයට තියෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තියෙන්න පුළුවන් සරල කෝණය. එතකොට මේ පැත්ත සරල කෝණයක් වගේම අනිත් පැත්තත් ගන්න පුළුවන් සරල කෝණය විදියට. මේකේ මේ රේඛාවේ ඕනම පැත්තක් ගන්න පුළුවන්. දැන් මෙහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙන්න මේ පැත්තට ගන්නත් පුළුවන්. පැහැදිලිද? ඒ තමයි සරල කෝණය. ඊළඟට බලමු අවසාන එක. අවසාන එක පරාවර්තන කෝණය. පරාවර්තන කෝණය කියලා කියන්නේ මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම ගත්තොත් එහෙම පරාවර්තන මෙතන ගත්තොත් මෙතනද සුළු කෝණයක් නේ. මේක සුළු කෝණයක්. අපිට මේ කෝණය ගන්නේ නැතුව මෙන්න මේ කෝණය ගත්තොත් මෙන්න මේ කෝණය ගත්තොත් මේක තමයි පරාවර්තන කෝණය. දැන් මෙන්න මෙහෙම අරගෙන මෙන්න මේ ආකාරයට ගන්නවා. එතකොට මෙන්න මෙහෙම ගත්තොත් තමයි මෙන්න මේ ප්‍රමාණය තමයි පරාවර්තන කෝණය විදිහට සැලකෙන්නේ. ඊට බලමු. මෙන්න මේ ආකාරයට. පරාවර්තන කෝණය තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ විදිහට අපිට මේ ඉංග්‍රීසි කියන රිෆ්ලෙක්ස් ඇන්ගල් කියලා පරාවර්තනය වෙන ආකාරයට තමයි තියෙන්නේ පිටන්නේ. පරාවර්තනයක් වෙලා දැන් ආලෝක කිරණය පරාවර්තනය වෙලා ගමන් කරන ආකාරයට තමයි මේ කෝණය පිටන්නේ. ඒ නිසා තමයි මේක පරාවර්තන කෝණය කියලා කියන්නේ. හොයාගන්න බොහොම පහසුයි අපිට. පරාවර්තන කෝණය තියෙන්නේ මේ ආකාරයට. පැහැදිලිද? එතකොට අපිට සුළු කෝණය, ඊගාට ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය සහ පරාවර්තන කෝණය කියන කෝණ ටික මේ ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්. මම මේ සියලුම කෝණ තියෙන පුංචි උදාහරණයක් පෙන්නනවා ඔබට. මෙන්න මේ ආකාරයේ රූප සටහන. මේ රූප සටහනේ ඔබට අපි බලමු මේ රූප සටහනේ අපි ගත්ත කෝණ ටික කොහොමද තියෙන්නේ කියලා. මම මේක නම් කරනවා කෝණ ටික මේ ආකාර සිම්පල් අකුරු වලින් නම් කරනවා A B C D E F මෙතන G කියලා ගන්නවා. මෙතන I කියලා ගන්නවා. මෙතන J කියලා ගන්නවා. මෙතන K මෙතන L කියලා ගන්නවා. මෙතන M N මෙතන Q කියලා ගන්නවා. එතකොට මෙන්න මෙතන කෝණයක් අර ගන්නවා. මෙන්න මේ කෝණය. මේ කෝණය ගන්නවා R කියලා. R කෝණය. ඊළඟට මෙන්න මේ කෝණය ගන්නවා. මෙන්න මේ කෝණය S කෝණය කියන. ආයෙ මම ගන්න මෙන්න මෙතන කෝණයක්. මේක මම ගන්නවා x කියලා. මෙන්න මේ කෝණය. දැන් අපි බලමු අපි ඉගෙන ගත්ත කෝණ ටික මෙතන තියෙනවද කියලා. සුළු කෝණ, මහා කෝණ, සරල කෝණ, ඒ වගේම පරාවර්තන කෝණ. සහ ඍජු කෝණ. අපි බලමු මෙතන තියෙන සුළු කෝණ ටික. සුළු කෝණ ගත්තොත් එහෙම සුළු කෝණ බලමු මාත් එක්කම. මේක අපිට පේනවා A කියන සුළු කෝණයක්. B C සුළු කෝණ. ඊළඟට මේ D කියන සුළු කෝණයක්. I මෙන්න මේ කෝණය. G කෝණයේ සුළු කෝණයක්. පිළිගමු බලන්න. A B C ඊළඟට D සහ G. තවත් තියෙනවා සුළු කෝණ. තවත් තියෙනවද? වෙන සුළු කෝණයක් පේන්නේ නැහැ නේද? හරි. ඊගාට අපි යමු
ඍජු කෝණ වලට. ඍජු කෝණ ගත්තොත් එහෙම ඍජු කෝණ කොහොමද? මෙතන ඍජු කෝණ ඔක්කොම කීයක් තියෙනවද? 8ක් වෙන්න තියෙනවා. IJ KL MN QP මෙන්න මේ කෝණය. මේ ඍජු කෝණ. ඊළඟට බලමු ඊළඟ කෝණය. ඍජු කෝණයෙන් පස්සේ එන්නේ මහා කෝණය. මහා කෝණ පේන්න තියෙනවා. බලන්න උතර මහා කෝණ තියෙනවද කියලා පේන්න. ඔව් මේක දැන් බලමු එකම එක මහා කෝණයක් පේන්න තියෙනවා. ඒ තමයි මෙන්න මේ කෝණය. ඊ කෝණය. මහා කෝණ වලින් ගත්තොත් ඊ කෝණය අපිට හමු වෙනවා. ඊළඟට පරාවර්තන කෝණ බලමු. මේ සරල කෝණ කොහොමද කලින්? සරල කෝණ. සරල කෝණ. අපිට සරල කෝණයක් හොයාගන්න තියෙනවා. ඒ බැලුවොත් එකම එක සරල කෝණයක් පේන්න තියෙනවා. ඒ තමයි මෙන්න මේ S කියන කෝණය. සරල කෝණ වලින් අපිට එනවා S කියන කෝණය. පරාවර්තන කෝණ වලින් අපිට එනවා මොනවද එන්නේ? පරාවර්තන කෝණ මෙන්න මෙතන x කෝණය තියෙනවා. ඒත් එක්කම මෙතන r කෝණය තියෙනවා. හොඳයි. මේ එක්කම ඔබට කෝණවල හැඩය, කෝණවල පිහිටන ආකාරය කෝණ සම්බන්ධයෙන් යම්කිසි අදහසක් ඔබට හිතේ වැවෙන්නට ඇති. සාමාන්‍ය පොතේ අපේ බැලුවොත් එහෙම ගේක මුදුන් වහලා ගත්තොත් එහෙම. මෙන්න මේ ආකාරයට මුදුන් වහලා මේ මුදුන් වහලේ සාමාන්‍ය හිතන ප්‍රායෝගිකව මේ කෝණය ගන්න පුළුවන් උපරිම අගය කොච්චරද? සාමාන්‍ය සුළු කෝණයක් තමයි වහලයක මුදුන් වහලයක නැත්නම් මුදුන් බිත්තියක කෝණය සාමාන්‍යයෙන් සුළු කෝණයක් තමයි එන්නේ. ඍජු කෝණයක් එන්න පුළුවන්. මෙන්න මේ වගේ වහලවල් දෙකක් තියෙනවද ඔයගොල්ලෝ? කවදාකවත් මේ වගේ මුදුන් බිත්තියක් එන්න බෑ. කියන්නේ ඍජු කෝණයක් ආකාරයට මුදුන් කෝණය එන්නේ නැහැ කවදාකවත්. එහෙම આવත් මොකද වෙන්නේ? වහල එක පැත්තක් බිත්තිය වෙනවා. එහෙම නේද? අපි ප්‍රායෝගිකව හිතමු කෝණත් එක්කලා සාමාන්‍යයෙන් අපිට එතකොට දකින්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම මහා කෝණයක් සාමාන්‍යයෙන් එන්න පුළුවන්. මහා කෝණයක් එන්න පුළුවන් මුදුන් වහලකට. හැබැයි යමුනුත් එම ගොඩාක් පළල් වෙනවා නේද? මේ බිත්තිය සෑහෙන පළල් වෙනවා. විශාල ගොඩනැගිල්ලක වගේ නම් මේ වගේ එන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් ඒක නම් අපිට සුළු කෝණයක් තමයි ගොඩක් කලාවට මුදුන් කෝණයට එන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම සරල කෝණයක් එන්න පුළුවන්ද? සරල කෝණයක් කවදාවත් එන්නේ නැහැ, ප්‍රායෝගික නැහැ නේද? සරල කෝණයක් આવත් මොකද වෙන්නේ? බිත්ති බදින්න වෙන්නේ කොහෙද? බිත්ති බදින්න වෙන්නේ අහසේ. එහෙම આવොත් එහෙම. ඒක පරාවර්තන කෝණයක් આવොත් එහෙම මොකද වෙන්නේ? පරාවර්තන කෝණයක් આવොත් එහෙම වහලේ තියෙන යට පැත්තේ බිත්ති තියෙන උඩ පැත්තේ. එහෙම වෙන්න බෑ නේද? ඒ නිසා මේ කෝණවල හැඩයත් එක්කලා ප්‍රායෝගික ජීවිතය තමයි ගලපලා බලන්න. එතකොට අපිට මේ කෝණවල හැඩය, කෝණවල ප්‍රමාණය, මේ කෝණ හඳුනා ගැනීම වගේම ප්‍රායෝගික ජීවිතේ භාවිතා කරන ආකාරය ගැන අවබෝධයක් අපිට ගන්නට පුළුවන්. එහෙනම් කෝණ වර්ගීකරණ පාඩම අපි මෙතනින් අවසන් කරනවා. කෝණ වර්ගීකරණ යටතේ අපි කෝණ වර්ග 5ක් ඉගෙන ගත්තා. ඒ කෝණ වර්ග 5 අපිට වරින් වර හඳුනා ගන්නට සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා මේ කෝණ වර්ග 5 හඳුනා ගන්නකොට මේ ඉගෙන ගත්ත දේ ප්‍රමාණවත් වෙන්නට ඇති කියලා. එහෙමනම් කෝණ වර්ගීකරණ පාඩම අපි මෙතනින් අවසන් කරනවා. අපි නැවතත් මේ වගේම පාඩමකින් නැවතත් හමු වෙනවා.